समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ මේ අවස්ථාවේ උතුම් වූ ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්නට. ඒ ශ්‍රවණය කරන අතරේ ඒ ලෝකයේ පුරා විසිරී සිටින සදහවත් ඒ බෞද්ධයන්ගේ ධර්මඥානීය වැඩි දියුණු වීම පිණිස ධර්ම අවබෝධය පිණිස ප්‍රඥා නාලිකාව උපකාර කරගෙන ඒ තුලින් ඒ ලෝකයට ධර්මය අවබෝධ කරගන්න ඉඩකඩ සලසලා දීලා තමන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු අරමුණු ඉටු කර ගැනීමයි මේ ධර්ම දේශනාවේ අපේක්ෂාව. ඒ සඳහා පින්බර දායකත්වය ගම්පහ හංසගිරි පාරේ පදිංචි එඩ්.ඩී. ගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වය දරලා තියෙනවා. ආරමුණ අප්‍රේල් 26 හා 27 යන දිනවල ජන්මදිනයන් යෙදෙන ගුණවර්ධන මෑණියන්ට සහ එම දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. සුජීවත්ව සිටින පවුලේ මෑණියන්, පියාණන්, දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන්, ලේලිවරුන්, බෑනාවරුන් සහ සහෝදර සහෝදරයන්ට පවත්නා වූ සියලු අපල උපද්‍රව දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. එම දියණියන් මෙම වසරේ පෙනී සිටින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර ගැනීමට මෙම උතුම් ධර්ම දානමය කුසලයේ ආශිර්වාදයක්ම වේවා. දායකත්වයේ දරණ මෑණියන්ගේ සහ පියාගේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු මියගිය ඥාතීන්ට බෑනාවරුන් දෙපළගේ පරලෝසපත් වූ දෙමව්පියන්ට සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුගති සම්පත්තිය ලැබේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට නිර්මල බුදුදහම දේශනා කරන සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඇති මානසික ශාරීරික පීඩා දුරු වේවා. ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අරමුණු බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා ධර්ම දේශනයට මාතෘකාවක් වශයෙන් ලැබිලා තියෙනවා. සතිය හා යෝනිසෝ මනසිකාර්ය ලෞකික ජීවිත සාර්ථක කර ගැනීමටත් ලෝකෝත්තර නිවන් මඟ අවබෝධ කර ගැනීමට උපකාර වන අයුරු පහදලා දෙන්න. සතිය හා යෝනිසෝ මනසිකාර්ය. සතිය කියන්නේ සිහිය. යෝනිසෝ මනසිකාර්ය කියන්නේ හටගන්න තැනම සිත තැබීම. යෝනි කියන්නේ උපදින තැන. සෝමනසිකාරය. හටගන්න තැනම නුවණින් දකින්න පුළුවන් නම් නුවණ තියෙනවා නම් අපිට මේ කෙලෙස් වලින් මිදෙන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න, කෙලෙස් අවසන් කරන්න පුළුවන්. ඒකට මනා සහයෝගයක් දෙනවා සිහිය. මේ ධර්මතා දෙක එකට යන්නේ. සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ සිහිය හා මනා නුවණ කුසලයේ අකුසලයට වෙන් කළ දෙනවා. පව පින කියන ධර්මතාවයන් වෙන් කළ දෙනවා. කල යුතු නොකල යුතු දේවල් වෙන් කළ දෙනවා. සතිය හා යෝනිසෝ මනසිකාරය.
ඒ තුළින් ලෞකික ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒක දිගින් දිගට බලවත් කරලා, ශක්තිමත් කරලා කාය වේදනා චිත්ත ධම්ම කියන සතර තුල සිහිය පිහිටවාගෙන එයින් ඇතුල් වෙන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඇතුල් වෙන නීවරණ ධර්මයන් බැහැර කරලා ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න පුළුවන්. ඒ නිසා ලෞකික ජීවිතයත් අර්ථවත් කරන ලෝකෝත්තර පැත්තෙන් නිර්වාණය අවබෝධය දක්වාම උපකාර කරන ධර්මතා දෙක තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය කියන්නේ. සිහිය. එන ලෞකික ජීවිතයේදී කොහොමද මේ සිහිය නිවැරදිව පවත්වන්නේ? කුසල අකුසල් වෙන් කර ගන්න ඕනේ ලෞකික ජීවිතයේදී. ඒක අපිට ප්‍රත්‍ය වෙනවා ඉදිරි පියවරට. දැන් ලෝභයක් හැටියට පෙන්වලා දෙනවා නම් ඒක 100න් තමයි පෙන්වලා දෙන්නේ. තර යෝනිසෝ මනසිකාරයෙන් ලෝභය අයින් කරලා අලෝභයට ඉඩ දෙනවා. තර වර්තමානයේ එතකොට ප්‍රායෝගික ජීවිතයේදී එහෙනම් 100 ඕනේ. මොකටද? අකුසලයෙන් වළකින්න. කුසලයේ සිත පිහිටවන්න. ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න යන අවස්ථාවේ 100 කියන එක ඉදිරිපත් වෙලා පෙන්වලා දෙයි. ඔක අකුසලයක් කියලා. ප්‍රාණඝාතය අකුසලයක්. ඒන් වෙන්වීම කුසලයක්. මොකද ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි සත්‍යය මරන්නේ. ඒතර තමන්ගේ ජීවිතයට තියෙන ලෝභකම නිහින්දා අර සත්‍යව ඝාතනය කරනවා. ඒතර එතන ලෝභය තමයි බලවත් වෙන්නේ. හැබැයි සතියෙන් ඕක පෙන්වලා දෙනවා. සතියෙන් පෙන්වලා දෙනවා ඔයාවේ අකුසල මූලයක් කියලා. යෝනිසෝ මනසිකාරයෙන් සතා මැරීමේ චේතනාව අයින් කරනවා. ඒතර ප්‍රායෝගික ජීවිතයේදී එනම් අකුසලයට යන්න නොදී කුසලයේ සිත පිහිටවල ආරක්ෂා කරන භවය රකින්න. ඒකට සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි. හොරකමක් සිද්ධ වෙන්න අනසතු වස්තුවක්. ඒතර කවුරුවත් නැහැ, කාත් කවුරුවත් අයිතිකාරයෙක් නැහැ. මග වැටිලා තියෙන්න පුළුවන්. යම් පොදු තැනක තියෙන්න පුළුවන්, කිසි කෙනෙක් නැහැ. ඒතර Tamanට සිතක් පහළ වෙන්න පුළුවන් ඒක ගන්න. මේකට අයිතිකාරයෙක් නැහැ නේ. හැබැයි අයිතිකාරයෙක් ඉන්නවා කවුරු හරි. නැත්තම් ඒක එතනට එන්න විදියක් නැහැ. එහෙනම් එතකොට අනසතු වස්තුවක් කියලා Taman ශරණයෙන් දැනගන්න. සතියෙන් කියන එක අකුසලයක්. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් කරන. ඒතකොට අකුසලයක් කියලා පෙන්නලා දෙනවා සතියෙන්. යෝනිසෝ මනසිකාරයෙන් හරවන අකුසලයට ඔකේපා. මන නුවණ තියෙනවා. ඒතකොට අකුසලයේ කියලා පෙන්නලා දුන්නේ සිහිය හැව සතියෙන්. ශරණයෙන් සිත අයින් කළා දුන්න යෝනිසෝ මනසිකාරයෙන්. හොරකමින් වැළකීමේ. ඒකට හොරකම් කිරීම අකුසලයක්, ඒයින් වැළකීම කුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒක ඇත්ත වශයෙන්ම අපිට සමාජයේ දිහා බැලුවත් ඕන කෙනෙකුට තේරෙනවා සත්ත්ව ඝාතනය හොඳ නැහැ, හොරකම් කිරීම හොඳ නැහැ, වැරදි කාමසේවනයන් කිරීම හොඳ නැහැ, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම හොඳ නැහැ කියලා ඕන කෙනෙකුට තේරෙනවා නුවණ යන්තම් හරි තියනවා. එහෙනම් එයින් වැළකීම යහපත් හැටියට, හොඳ දෙයක් හැටියට නිවැරදි දිවියක්, නිවැරදි ජීවිතයක් ගත කරන්නට උපකාර වෙන ධර්මයන් හැටියට තේරෙනවා නුවණ චුට්ටක් හරි තියෙනවා. ඒ කියන්නේ සිහිය චුට්ටක් හරි තියෙනවා, යෝනිසෝ මනසිකාරයත් පොඩ්ඩක් හරි තියෙනවා. සිහිය හා යෝනිසෝ මනසිකාරය චුට්ටක්වත් නැති අය තමයි ඒ පස්පව් දස අකුසල් වලට සිත තුළ ඉඩ දෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් ප්‍රායෝගික ජීවිතයේ, ලෞකික ජීවිතයේ සාර්ථක කරගන්නත් නියත වශයෙන්ම සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේ. වැරදි කාමසේවනයක් කරන්න ඉස්සෙල්ලාම එන්නේ සිතක්. සිතක් එන්නේ. ඒතකොට ඒ සිත අකුසලයක්. අකුසල් සිතක්. සිහියෙන් පෙන්නනවා. ඕක හොඳ දෙයක් නෙමෙයි. ඕක නින්දාවට, ගැරහීමට, අපකීර්තියට හේතු වෙන ධර්මතාවයක්. ඔය සිතවිල්ල. සිහියෙන් පෙන්නලා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් සිතවිල්ල අයින් කරනවා.
ඒ සිතුවිල්ල යෝනිසෝ මනසිකාරයෙන් අයින් කරපු ගමන් එයා නිවැරදි වෙලා ඉවරයි. ඒතකොට එයාගේ ලෞකික ජීවිතය නිවැරදි වෙලා ඉවරයි එතනදීම. ඒතර සතිය හා යෝනිසෝ මනසිකාරය එතකොට ප්‍රත්‍ය වෙනවද? ලෞකික ජීවිතය නිවැරදි කරන්න, සාර්ථක කරන්න? ඔව්. අනිවාර්යයෙන්. බොරුවක් කියන්නේ ඉස්සෙල්ලා පහළ වෙන්නේ සිතක්. ඉස්සෙල්ලා සිතක්නේ පහළ වෙන්නේ. කේලමක් කියන්නේ ඉස්සෙල්ලා පහළ වෙන්නේ සිතක්. ඒ වගේම පරුෂ වචනයෙන් බැනවදින්න ඉස්සෙල්ලාම පහළ වෙන්නේ සිතක්. ඒක පස්සේ වචී කර්මයක් බවට පත් වෙන්නේ. කේලමත් පස්සේ තමයි වචී කර්මයක් බවට පත් වෙන්නේ. බොරු කීමත් පස්සේ වචී කර්මයක් බවට පත් වෙන්නේ. හැබැයි ඒ සඳහා මූලික වෙන්නේ සිත. එහෙනම් දැන් සිතුවිල්ලක් එනවා. බොරුවක් කියන්නේ. සනේ සිත කියනවා. ඒතර සිතින්ම තමයි මේක විසඳන්නේ සිතින්මයි. ඒතර සිත පෙන්නලා දෙනවා. ඔක් කරන්න එපා. ඔය බොරුවක් කියන්නේ යන්නේ. යෝනිසෝ මනසිකාරයෙන් හරවන ශණයෙන් අනිත් පැත්ත නෑ මම බොරු කියන්නේ. දොර ඒ සිතුවිල්ලම ශණයෙන් එක චිතක්ෂණයෙන් අනිත් පැත්තට හැරෙවුවා නෑ මම බොරු කියන්නේ. මම කවුරු රෙවුවත් මම ඇත්ත කියනවා. එතකොට බොරු කීම අකුසලයක්, ඒන් වැළකීම කුසලයක්. එතකොට අකුසලයෙන් කුසලයට හැරෙව්වේ සතිය හා යෝනිසෝ මනසිකාරයයි. සිහියෙන් පෙන්නලා දුන්නා යෝනිසෝ මනසිකාරයෙන් අකුසල සිත අයින් කරා. එතකොට වචී කර්මයක් බවට පත් වෙන්නේ නෑ අකුසල පැත්තට. ඒ වචනේ ප්‍රකාශ කරන්න එපේ. අකුසල කර්මයක් බවට පත් වෙන්න වචනය ප්‍රකාශ කරන්න. ඒතර වචනේ ප්‍රකාශ කළා නෑනේ. බොරුවක් කියලා නෑ. ඒතර අයින් කළා දුන්නේ කවුද? සිහියෙන් පෙන්නලා දුන්නා යෝනිසෝ මනසිකාරයෙන් අකුසල් සිත අයින් කරා. කුසලයට හැරුවසනේ. කේලමක් කියන්නේ. සිතක් ඉස්සෙල්ලා පහළ වෙන්නේ. ඒතර සිතට බෑනේ කියන්නේ. ඒකට වචනේ උපකාර වෙන්න ඕනේ. කේලම කියන්නේ. හැබැයි සිහිය තියෙන කෙනාට නෑ කියන්න එපා. යෝනිසෝ මනසිකාරයෙන් හරවනවට නෑ මං කියන්නේ. මං කේලම් කියන්නේ. ඒතර ඒ සිත හැරුවසනේ. සිහියෙන් පෙන්නලා දුන්නා. ඔක නරක දෙයක්, ඔක හොඳ නැති දෙයක්, ඔක වචී කර්මයක් අකුසල සිහියෙන් පෙන්නලා දුන්නා යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිත ශණයෙන් අයින් කරා. ශණයෙන් ඉවත් කරගත්තා. ඒ යෝනිසෝ මනසිකාරය. සිහියෙන් කරන්නේ සිහියට අයින් කරන්න බෑ. සිහිය කියන්නේ සතිය. ඒතර සිහියෙන් කරන්නේ පෙන්නලා දෙන එක විතරයි. කුසල අකුසල් දෙක වෙන් කළා දෙනවා. අයින් කරන්නේ අකුසලයේ අයින් කරන්නේ යෝනිසෝ මනසිකාරය. කුසලයට හරවන්නේ යෝනිසෝ මනසිකාරය. මත්පැන් ටිකක් බොන්න ඉස්සෙල්ලාම පහළ වෙන්නේ සිතක්. සිතක් නේ ඉස්සෙල්ලාමෙන්. ඔව්. ඒතර සිහිය හා යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් යාට සෙනෙන් කියන බොන්න එපා. එයාගෙම සිත කියනවාට බොන්න එපා ඔක අකුසලයක්. ඔබීපාම ඉන්ද්‍රියන් විකෘති වෙනවා. සිහිය වෙනස් වෙනවා. ඒ ශෛල මැරෙනවා මොලේ ශෛල. ඒතර සිහියෙන් කරන්නේ පෙන්වලා දෙන ඔක. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ සෙනෙන් නෑ මම බොන්නේ. මන අනුවන. සිහියෙන් පෙන්නලා දෙනවා කුසලයක් කියලා යෝනිසෝ මනසිකාරයෙන් හරවනවා කුසලයට. එහෙනම් ලෞකික ජීවිතයේ දැන් මේ කිව්වේ පහක් ගැන. ඒතර පහයි ගැන කිව්වේ. එතකොට ලෞකික ජීවිතයේදී මේ පහ නිවැරදිව අනුගමනය කරනවා නම් සතිය හා යෝනිසෝ මනසිකාරය උපකාර කරගෙන ඒ ජීවිතය සාර්ථක ජීවිතයක් නෙමෙයිද? සත්තු මරන්න නැත්තම්, හොරකම් කරන්න නැත්තම්, වැරදි කාමසේවනයන් කරන්න නැත්තම්, බොරු කියන්නේ නැත්තම්, කේලාම් කියන්නේ නැත්තම්, පරුෂ වචන කියන්නේ නැත්තම්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් ඒ ජීවිතය යහපත් ජීවිතයක් නෙමෙයි. ඒක ආර්යකාන්ත සීලයක්. ආර්ය කියේ උතුම් නිවැරදි. කාන්ත කියන්නේ ලස්සන, අලංකාර. සීලය කියන්නේ සංවරයි. එහෙනම් මේ පහ නිවැරදිව පවත්වන්න උපකාර කරන ධර්මතා දෙකයි සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක නැතුව පංචශීලවත් රකින්න බෑ. පංචශීලයේ රකින්නත් උපකාර කරන්නේ ධර්මතා දෙකයි. සතිය හා යෝනිසෝ මනසිකාරය. ඊගාවට ලෝකෝත්තර ධර්මය. එහෙනම් දැන් පැහැදිලිනේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න. ඒතර ගෙදර අපි කීතමු මේ විදිහට. අම්මයි තාත්තයි පන්සිල් රකින්නවා නම් 100න් හා මන නුවණින් යුක්තව දරුවෝ පන්සිල් රකින්නේ නැද්ද? රකින්නවා. ඒක දැනගන්න අහල පහල ඉන්න අය.
අහලපල්ලේ ඉන්නේ දැනගන්න ශනේ. එක දවස් දෙක තුනකින් සතියකින් දැනගන්න මේ අත බොහොම සිල්වත් පිරිසක්. මේ අපේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මේ ඉඩම අරගෙන තියෙන්නේ. මේ පදිංචිලා ඉන්න පිරිස බොහොම සිල්වත් පිරිසක්. එයාලා දකින්නේ නැහැනේ වැරද්ද. සත්තු මරණ, හොරකම් කරන, වැඩි කාම සේවනය, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, මත්පැන් කිසි දෙයක් නැත්තම් ඒක අහලපහල ඉන්න ශනේ දැනගන්න. එතකොට ඒගොල්ලෝ කල්පනා කරන මේ ඇයිලා බොහොම ශ්‍රේෂ්ඨ පුච්චලියෝ. බොහොම උසස් පුච්චලියෝ. ආශ්‍රයට සුදුසු පුච්චලියෝ. අපිත් ඒ ටික අනුගමනය කරන්න ඕනේ. එයාලා කල්පනා කරනවා. අපි වැරදි කරොත් අපි එයාලට ගැලපෙන්නේ නැහැ. එයාලත් එක්ක ආශ්‍රයට අපි ගැලපෙන්නේ නැහැ. එයාලා ආශ්‍රයට බොහොම සුදුසු ඉහළ පිරිසක්. ඒ කට්ටිය දැනගන්න. එතකොට ඒ කට්ටියත් ඒකට නිරන්තරයෙන් අනුගත වෙනවා. අහල පහලයි. එහෙනම් ඒ අහල පහලයි ඒ ආකාරයට පංචශීලයට ඒ විදිහට අනුගත වුණොත් ඒ අසුරු කරන පිරිසකට අනුගත වෙන්නේ නැද්ද? අනුගත වෙනවා. ඒක තමයි පතිරූප දේශ වාසෝච්ච පුබ්බේත කත පුඤ්ඤත සුදුසු ප්‍රදේශයක වාසය කරන්න කිය බුදුරජාණන් වහන්සේ හේතු වෙනවා. එතකොට එහෙනම් ඒ ප්‍රදේශයේ වාසයට සුදුසු ප්‍රදේශයක්ද? සුදුසු ප්‍රදේශයක්. ඒතොර මේ ප්‍රදේශයේ ඕනම කෙනෙකුට ගෙවල් දොරවල් ඇරලා දාලා වුණත් ඕනේ දිහාගේ යන්න බෑයිද? එතකොට වාසයට සුදුසු ප්‍රදේශයක්. එතකොට සතිහා යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි දේ සියලු අකුසලයෙන් වළකලා කුසලයේ පැත්තට සිත හරවලා ඒ වගේ නිවැරදි දිවිය ගත කරන්න, නිවැරදි ජීවිතය ගත කරන්න උපකාර කළේ සතිහා යෝනිසෝ මනසිකාරය. ඒ සතිහා යෝනිසෝ මනසිකාරය නැති නිසා නේද මේ අද මේ රට අද මේ විදිහටපත් වෙලා තියෙන්නේ. මේ දියන්ත දුකකටපත් වෙලා තියෙන්නේ. මේ ලෝක අපේ රටේ වැඩි දෙනෙක් දුක් විඳින්නේ. සුළු පිරිසක් සැප විඳින වැඩි දෙනෙක් දුක් විඳින්නේ ওই සතිහා යෝනිසෝ මනසිකාරය නැති නිසා නෙමෙයි. ඒ පස්පව් වලට ඉඩ දීලා ඒවා ක්‍රියාත්මක කරලා පැහැදිලිද කියන ඒවා. එහෙනම් මේක පටන් ගන්න ඕනේ තමන්ගේ නිවසින්. දෙමව්පිය දෙන්න සිල්වත් අඳුරව සිල්වත් අනිවාර්යයෙන්ම. ඒක බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. සිල්වත් දෙමව්පියන්ගේ දරුව දුස්සීල දරුව නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. එයි එයාලා පුංචි කාලේ ඉඳලා හැදෙන්නේ වැඩෙන්නේ ආශ්‍රය කරන්නේ සීලයත් එක්ක. සිල්වත් දෙමව්පියන්ගේ දරුවෝ සිල්වත් අනිවාර්යයෙන්. ඒ අසුරු කරන අය නිරන්තරයෙන් සිල්වත්. හැබැයි ඒකට නියත වශයෙන්ම සතිහා යෝනිසෝ මනසිකාරය උදව් කරනවා, උපකාර කරනවා, ප්‍රත්‍ය වෙනවා, පිහිට වෙනවා. එහෙනම් නිරන්තරයෙන් ඒතර ප්‍රායෝගික ජීවිතයේ අපිට හොඳින් ගත කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. බයකුත් නැහැ අපි. අපිට කිසි බයක් නැහැ. ඇයි බයක් නැත්තේ? දුගති බයක් නැහැ. පස්පයෙන් වැලකිලා ඉන්න පුජ්‍යලේ දුගතියක උපදීද? කවදාවත් උපදින්නේ නැහැ. එහෙනම් භවයත් රකින්නවද? ඔව්. ତර මේ භවයේ මාර්ගඵලයක් නොලබගෙන ලබා ගන්න බැරි වුණොත් Tamanගේ මේ සීලය අපේට තියලා Tamanට සුගතිගාමී වෙන්න පුළුවන් නියත වශයෙන්ම. සිල්වත් පුජ්‍යලේ කවදාවත් දුගති උපදින්නේ නැහැ. එයා සීලය නිරන්තරයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. නිරන්තරයෙන් සිහි කරනවා. ඒකට කියන්නේ සීලානුස්සති. අනුස්සති අනුව සිතනවා. නිරන්තරයෙන් හිතනවා මගේ සීලය පැහැපත්. මගේ සීලය නිර්මලයි. මගේ සීලය පිරිසිදුයි. ඒකමනේ යා නිරන්තරයෙන් හිතන්නේ. ඒතර අකුසල සිතුවිල්ල නැහැ නේ යාට. එහෙනම් අවසාන චුතිසිදේදී අරමුණු කරන්නේ සීලය සම්බන්ධ වෙච්ච ආරම්මණයක් නෙමෙයිද? සීලයත් එක්ක පැටලිච්ච මනස නෙමෙයිද තියෙන්නේ? අකුසලයට එක්ක පැටලිලා නේ. එහෙනම් උපකාර කරේ කවුද? සතිහා යෝනිසෝ මනසිකාරය. මේ දෙකෙන් බැහැරව ලෞකික ජීවිතයක් සාර්ථක වෙන්නේ නැහැ. ලෞකික ජීවිතයක් සාර්ථක කරන්නේ නියත වශයෙන්ම සතිහා යෝනිසෝ මනසිකාරය. ඒතර ලෝකෝත්තර ජීවිතය කියන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන්නේ මොකද්ද? සතිය යෝනිසෝ මනසිකාරය. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ එක් අවස්ථාවකදී මහණෙනි මේ ලෝකයේ සියලු සත්‍යයන්ට උපකාර පිණිස, උදව් පිණිස, පිහිට පිණිස පවතින ධර්මතා දෙකයි. සතිය යෝනිසෝ මනසිකාරය. ඒක පවත්වන්න කිව්වා මෙන්න මේ ස්ථාන හතරේ. කොහෙද? කාය කායानुපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. එතකොට දැන් අර අකුසලයෙන් වැළකීලා
දැන් ඒතර කාය සංවරය තියෙනවා, වචී සංවරය තියෙනවා, කයයි වචනය දෙකයි සංවරයි. හැබැයි සිතේ කෙලස් තියෙනවා. ඒතර දැන් මේ පස්පවෙන් වලකලා දුන්නට ලෝභය තියෙනවනේ. තරහත් වෙනවා. එතකොට මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ මෝහය නිසා. ඒතකොට දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨියට එන්නේ චුල්ලසෝතාපන්න වුණාම එතකන් සම්මා දිට්ඨි නැහැ. චුල්ලසෝතාපන්න වුණොත් යම් කිසි කෙනෙක් එයා සම්මා දිට්ඨි. හැබැයි එතනින් එහාට ගැටලුවක් නැහැ. ඒ අනිවාර්යෙන් නිවන් දකින්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ධර්මතා 4. එතකොට අර අකුසලයෙන් වැළකලා කුසලයේ තුළ සිත පිහිටවලා දැන් යම් ආකාරයකට සීයහා මනා නුවණ දිනු කරලා තියෙන්නේ ප්‍රායෝගික ජීවිතය තුලින්. ඒ දිනු කරගත්ත සතිහා යෝනිසෝ මනසිකාරය අපි ගන්නවා කාය වේදනා චිත්ත ධම්ම කියන 4ට. කාය කායනුපස්සී විහෙරති. ඒක ගිහි ජීවිතේ දැන් කරන්න පුළුවන්. මොකද ගිහි ජීවිතේ නම් සෝවන් වෙච්ච අය එදා අර වච්ච කියන පරිබ්‍රාජකයා ඇවිල්ලා ඇහුවා බුදුරජාන් වහන්සේගෙන් ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ওই ධර්මය අහලා මේ රහත් වෙච්ච අය කොච්චර විතර ඉන්නවද? එක්කෙනෙක් දෙන්නේ මේ 100,000 ගණක් ඉන්නවා කිව්වා. භික්ෂුන් වහන්සේලා. භික්ෂුණීන් වහන්සේලාත් ඉන්නවද? ඔව්. කොච්චරක්? 100,000 ගණක් ඉන්නවා කිව්වා. සෝවන් වෙච්ච අය ඉන්නවද? ගිහි වෙච්ච අය? ගිහි අය. කොච්චරක් විතර ඉන්නවද? එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 100,000 ගණක් ඉන්නවා කිව්වා. සක්‍රීයගාමී වෙච්ච අය ඉන්නවද? ගිහි අය, උපාසක උපාසිකා. කොච්චරක් විතර ඉන්නවද? එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි කිව්වා 100,000 ගණක් ඉන්නවා කිව්වා. අනාගාමී වෙච්ච අය ඉන්නවද? ගිහි අය, උපාසක උපාසිකා. ඔව්. කොච්චරක් විතර? එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 100,000 ගණක් ඉන්නවා කිව්වා. දැන් එතකොට පැහැදිලිද කියපේ? ඒගොල්ලන් එතනට ආවේ කොහොමද? එතනට ආවේ ගොල්ලන් 100 යෝනිසෝ මනසිකාරය එකයි ආවේ. මේ දෙක නැතු වෙන්න බෑ. ඒ අර කුසල කුසලත්වෙන් කරන්න බැරුව කොහෙමද මේ අතිශය ගැඹීර ගැඹුරු ස්කන්ධ ධාතු ආයතන පරීක්ෂා කරලා ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගන්න. බෑනේ. එහෙනම් ලෞකික ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතයේදී ගිහි ජීවිතය තුළ නිවැරදිව 100 මනානුවන පවත්වලා ඒ ඇති කරගන්න ශක්තිය ඒ උපකාරයක ප්‍රත්‍ය කරගන්නවා අපි කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට. එතන යමන්ට යම් විවේක අවස්ථාවන් තියෙනවා. සෑම වෙලාවකම පැය 24ම අපි වැඩ කරන්නේ මේ ලෝකේ කවුරුවත් එහෙම කරන්නේ. ඒතර අපිට යම් වෙලාවක් තියෙනවා විවේකයේ කියලා එකක්. ඒ විවේක අවස්ථාවේදී අපි හරවනවා අර සතිහා යෝනිසෝ මනසිකාරය කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට. ඒක සමහර විට කෙනෙකුට පැයක් වෙන්න පුළුවන්. පැයක් වෙන් කරගන්න පුළුවන් ගිහි ජීවිතය ඕන කෙනෙකුට. බැරිද? විවේකයේ සඳහා පැයක් වෙන් කරගන්න බැරිද? පුළුවන් ඕන තරම්. උදේ පාන්දර නැගිටිනවා නම් 5ට නැගිටිනවා නම් 4ට නැගිටිනවා. 4 ඉඳන් 5 වෙනකන් මේ කාලය වෙන් කරනවා අර 100 මනානුවන දිනු කරන්න ලෝකෝත්තර පැත්තට. මොකද ලෞකික පැත්තේදී අර ප්‍රායෝගික ජීවිතයේදී එදිනදා ජීවිතයේදී බලවත් කරගෙන තියෙන නිසා ගැටලුවක් නෑ යාට. ඒකෙන් එයා පැයක් වෙන් කරගන්නවා කලින් අවදි වෙලා. ඔරලෝසිය වෙලාව තියා ගන්න ඕන නම් 4ට. පොඩ නැගිට 4ට. නැත්නම් ඊට විනාඩි 15කට විතර කලින් නැගිටලා අවශ්‍ය කරන කටයුතු ටික සිද්ධ කරගෙන මොනකට සෝදගෙන ඔන්නම් ගිලම්පසට හිකුත් තේ ටිකුත් බීලා ඒ පැය වෙන් කරනවා. දැන් 5 ඉඳලා කරනවා තමන්ගේ එදිනෙදා ගිහි ජීවිතේ කටයුතු. දැන් පැය වෙන් කරලා තියෙනවා. සතිහා යෝනිසෝ මනසිකාරය ලෝකෝත්තර පැත්තට. එතනදී තථාගතයන් වහන්සේ දේශනා කාය කායනුපස්සී විහෙරති. කයේ කය අනුව බලන්නේ. එතකොට කයේ කය අනුව බලන්න නම් සිත බාහිරට යන්න නොදී කය තුල සිත රඳවන්න ඕනේ. මේක ඇතුළත අභ්‍යන්තරයේ සිත තියන්න වෙනවා. කය කියන්නේ තමන්ගේ කය. ඉතලා තමන්ගේ කය බලනවා. තමන්ගේ කය පරීක්ෂා කරන්න නම් සිත මේකේ අභ්‍යන්තරයේ තියන්න ඕනේ. ඒතර අභ්‍යන්තරයේ තියන්න දැන් අර මං මුලින් කිව්වා වගේ සිත එතකොට දැන් අපි 100 බලවත් කරගෙන තියෙන්නේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී සියලුම දේවල් සිහියෙන් යුක්තව කරලා බලවත් කරගෙන තියෙන දැන් මේක බෙදනවා. අද පාන්දර නැගිටලා දැන් අවදි වෙලා ඒ කටයුතු සිද්ධ කරගෙන මේක බෙදනවා.
තමන් ධර්මයේ ඉගෙනගෙන තියෙනවා, ධර්මය දන්නවා, තේරෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළා එක්ක 28කට බෙදා ගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් 32කට බෙදා ගන්න පුළුවන් නම් තමයි කැමති විදිහකට බෙදා ගන්න. ඒතර ඉස්සෙල්ලා බෙදන්නේ රූපස්කන්ධය. ශරීරය, තමන්ගේ කය. ඇයි බෙදන්නේ? මේ සෑම කොටසක්ම බෙදිලා තියෙන හින්දා. මේ සෑම කොටසක්ම එකකට වෙනස්. කෙස් කියන්නේ ලොම් නෙමෙයි. ලොම් කියන්නේ නිය නෙමෙයි. කෙස් ලොම් නිය කියන්නේ දත් නෙමෙයි. ඒ වෙන එකක්. ඒතර දත් දන්නේ නැහැ කෙස් ලොම් නිය තියනවද කියලා. දත් දන්නවද? හැම දන්නවද කෙස් ලොම් නිය දත් තියනවා කියලා? ඒ දන්නේ නැහැ. මේ සෑම කොටසක්ම අනිත් කොටසට වඩා වෙනස් දෙක වර්ගයේ දෙකක් තියෙනවා. එක වකුගඩු දෙකක්, පෙනහළු දෙකක්. එහෙම තියෙනවා. ඒ දෙකක් වශයෙන් තියෙනවා. ඒතකොට අනිත් සෑම කොටසක්ම ගත්තොත් කොටස් 32ක් නෙමෙයිද තියෙන්නේ? කොටස් 32ක්. දැන් මේ නිවන් දකින්න අවශ්‍ය කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් කොටස් ටික ඉස්සෙල්ලා වෙන් කරන්න ඕනේ. වෙන් කරන්නේ ඇයි? වෙන් වෙලා තියෙන කොටස් නිසා. ඒක තමයි හොඳට පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න පුළුවන්. මෙතන තියෙන කොටස් 32ක්. කෙල සෙම සොටු. කෙල කියන්නේ සෙම නෙමෙයි. කෙල සෙම කියන්නේ සොටු නෙමෙයි. කෙල සෙම සොටු කඳුළු නෙමෙයි. ඒක වෙන එකක්. මේ සෑම දෙයක්ම සෑම දෙයකටම වෙනස්. හැබැයි ඒකේ තියෙන ඇලෙන ගතියක්, දියර ගතියක්, වැగిරෙන ගතියක්. ඒ නිසා ඒක දැම්ම බුදුරජාණන් වහන්සේ ඔක ආපෝ ධාතුව කියන. දැන් අර කෙස්ලොම් නියදත් සම්මස්නහර දැම්ම පඨවි ධාතුව කියලා. ඇත්ත ඒක. ඒක තද ගතියින් යුක්තයි. උණුසුමක් තියෙනවා ශරීරයේ. තියෙනවනේ. වායුවක් තියෙනවා. හතරක් තියෙනවා. ඊට වඩා දෙයක් නැහැ. තව හතරක් තියෙනවා. ඒකට කියන පරිවාර හතර කියලා. වර්ණ, ගන්ධ, රස, ඕජා. වර්ණයක් තියෙනවා, පාටක් තියෙනවා සෑම කොටසකම. ඒතර ගන්ධයක් තියෙනවා. දිවෙන් තියලා බැලුවට රසයක් තියෙනවා. පැතිරීමක් තියෙනවා. ඕජාව කියන්නේ ගලනවා, පැතිරෙනවා. ශරීරය පුරාම පැතිරෙනවා. ඒක තමයි ඕජා කියලා කියන්නේ. කාය අනුපස්සී විහෙරති. දැන් අපි පුරුදු කරලා තියෙනවා සිත බාහිරට යන්න නොදී. ඇයි අර සිහිය පුරුදු කරානේ? කුසල අකුසල වෙන් කරගන්න. එතනදී සිහිය බලවත් කරලා දීලා තියෙනවා මේක අකුසලයේ මේක කුසලයේ. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් කුසලයට හරවලා දුන්නා නිරන්තරේ. එතකොට එතන සතිහා යෝනිසෝ මනසිකාර්ය යම් මට්ටමකට ප්‍රබලයි, බලවත්, ශක්තිමත්. දැන් ඒ දෙන්නගේ ආධාරයෙන් තමයි මේ බෙදන්නේ. ඒ දෙන්න උදව් කළොත් විතරයි මේක බෙදන්න පුළුවන්, නැත්නම් බෑ. උදාහරණයක් ගත්තොත් සිත බාහිරට යනවා. ගිය ගමන් පෙන්නලා දෙන්නේ සිහිය. ඔන්න සිත ගියා. යෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ අරන් දානවා. සිහියට ගන්න බෑ. මන නුවණ තියෙනවා නම් එතන අර ගිය සෙනෙන් ආපහු ගන්නවා. යෝනිසෝ මනසිකාරය දුර්වල නම් ඒ බාහිර අරමුණට ගිය සිත ටික වෙලාවක් ඒ අරමුණේ හැසිරීලා තමයි ආපහු එන්නේ. එතකොට දැනගන්න යෝනිසෝ මනසිකාරය දුර්වලයි. සිහිය දුර්වලයි. පණිනකොටම පෙන්නනවා නම් සිහිය බලවත්. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් එවෙලෙම අරන් දානවා. මොකේටද? ආය අර කමටහනට. අර කර්මස්ථානෙට. ඒක ආනාපාන සති. ඒතර කායගත සතිය ගැන මේ කතා කරන්නේ. ආස්වාස ප්‍රාස්වාස ඒකත් කායට ඇතුළත් වෙන්නේ. කාය අනුපස්සනාවට. ආයිත් බාහිරට යනවා. යනකොටම පෙන්නලා දෙනවා නම් හොඳට දැනගන්න සිහිය බලවත්. ගිහිල්ලා ටික වෙලාවක් ගිහිල්ලා නම් පෙන්නලා දෙන්නේ සිහිය බලවත් නෑ. යෝනිසෝ මනසිකාරයත් එතන දුර්වලයි. එතකොට සිහියෙන් හිටියොත් විතරයි මේක වෙන් කරගන්න පුළුවන්, නැත්නම් වෙන් කරන්න බෑ. මේ කෙස්, මේ ලොම්, මේ නිය, මේ දත්, මේ සම්, මේ මස්, මේ නහර, මේ ඇට ලොඳ, මේ වකුගඩු. එයාදී වශයෙන් හොඳට වෙන් කරගන්න පුළුවන් වෙන්නේ සිහිය බලවත් වුණොත් විතරයි, නැත්නම් බලන්න බෑ. එකක් බලන්න හදනකොට වෙන අරමුණකට යනවා. එහෙනම් සිහිය බලවත්, යෝනිසෝ මනසිකාරය බලවත් නම් හොඳට කොටස් ටික වෙන් කරන්න පුළුවන්. ඒ වෙන් වශයෙන් දැකලා ඒක සිතට ඇතුල් කරන්න ඕනේ.
මේ තියෙන්නේ මේ කොටස් ටිකක් තියෙන්නේ. මේ රූපස්කන්ධය කියන්නේ පුච්චලයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි. කෙනෙක් නෙමෙයි. දැන් මේ කොටස් ටික හොඳට වෙන් කරලා ඒ කොටස් ටිකේ බලනවා අපි කොහරි පුච්චලයක් ඉන්නවද කියලා. කෙස් කියන්නේ පුච්චලයක් නෑ. ලොම් කියන්නේ පුච්චලෙක් නෑ. නිය කියන්නේ, දත් කියන්නේ, සම් කියන්නේ පුච්චලෙක් නෙමෙයි. කෙල කියන්නේ පුච්චලෙක්. සෙම කියන්නේ පුච්චලෙක්. සොටු කියන්නේ පුච්චලෙක් නේ. එහෙනම් උණුසුම කියන්නේ පුච්චලෙක්. ඒත් නෑ. වායුව කියන්නේ පුච්චලෙක් නෑ. අන්න අපිට ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕන ධර්මතාවය තමයි නිස්සත්ත්ව නිජීව. සත්‍යයක් නෑ, ජීවයක් නෑ. මේ සත්ත්ව සංඥාව, ජීව සංඥාව තුළ තමයි මේ කෙලෙස් උපදින්නේ. කෙලෙස් හටගන්නේ. කෙලෙස් වැඩෙන්නේ. නිස්සත්ත්ව නිජීව කියන ස්වභාවය තේරුම් ගන්න මූල ආරම්භය තමයි කොටස් වශයෙන් දර්ශනය වීම. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ කොටස් මොනවද හැදිලා තියෙන්නේ? දැන් කොටස් ටික වෙන් කරගත්ත ඉස්සෙල්ලාම සතිය යෝනිසෝ මනසිකාර්ය ආධාරයෙන් ඊට පස්සේ කොටස් මොනවද හැදිලා තියෙන්නේ? කියන්නේ යම් දෙයක් හදන්න, යම් දෙයක් නිෂ්පාදනය කරන්න යම් ද්‍රව්‍යයක් ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් යම් ආයතනයක අපි කියමු ඇඟලුම් ආයතනයක් කියලා. රෙදි තන ඇඳුම් හදනවා. ඉතින් ඇඳුම් හදන්න නම් එතන ඒකට නූල් ඕනේ. ඒකට මැෂින් එකක් ඕනේ. ඒකට අනිකුත් ද්‍රව්‍යයන් සෑම දෙයක්ම ඕනේ. ඒකට අවශ්‍ය කරන දේවල් ඕනේ. ඒව නැතුව හදන්න බෑ. එහෙනම් මේ කෙස් කියන්නේ මොනවද හදන්නේ? ලොම් කියන්නේ මේ ලෝකේ ඕනම දෙයක් හදන්න නම් යම් දෙයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. යම් දෙයක්. එහෙනම් මේ කෙස් කියන දේ ඒවල් මොනවද හදන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශක්තියන් හතරක් තියෙනවා. ශක්තියන් හතරක්. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකේ පරිවාර හතර තමයි වර්ණ ගන්ධ රස ඕජ. අන්න තිබ්බ පැත්තකින් ඒ කාය අනුපස්සී විහෙරති. ද සතියහා යෝනිසෝ මනසිකාරයෙන් දැන් යන්නේ ලෝකෝත්තර පැත්තට. ක්‍රමක්‍රමයෙන් මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන පැත්තටයි මේ යන්නේ. දැන් කාය අනුපස්සී විහෙරති. කයේ කයානුව බලමින් වාසය කරනවද යම්කිසි පුච්චලයක් යම් කෙනෙක් එයා නියත වශයෙන්ම නිවන් දකිනවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානයෙන් තොර නිවනක් නැහැ. ඒකය නොයම් බික්කවේ මග්ගෝ. මහණෙනි එක මගයි. සතර සතිපට්ඨානේ. එහෙනම් දැන් පෙන්නවා ඊගාවට පෙන්නවා. මේ කෙස් කියන්නේ තද ගතිය. ලොම් කියන්නේ තද ගතිය. නිය කියන්නේ තද ගතිය. ତොර අර කෙලසෙම සොටු කඳුළු දහඩිය ඒව දැම්ම අපි දියර ගතියට. උණුසුම දැම්ම උණුසුමට. වායුව දැම්ම වායුවට. හැබැයි හොඳට මතක තියාගන්න කෙස් ගහෙත් ඔය හතරම නෙමෙයි අටම තියෙනවා. මේ පුංචි ලොම් ගහෙත් ඔය හතරම නෙමෙයි අටම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච. එනම් මේ ලෝකේ ඕනම දෙයක් නිර්මාණය කරන්න සකස් කරන්න යම් ද්‍රව්‍යයක් ප්‍රත්‍ය වෙලා තියෙනවද? එහෙනම් මේ ශරීරයේ මේ සියලුම කොටස් රූපස්කන්ධයට අයිති කොටස් සියලුම කොටස් නිර්මාණය කරන්න සකස් කරන්න ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ওই ධර්මතා හතර හේවත් සුද්දාෂ්ටක කලාපයයි. සුද්දාෂ්ට. සුද්ධ කියන්නේ පිරිසිදුම දේශනා කරා. අෂ්ට කිව්වේ අටට. කලාප කියන්නේ ගොඩාක්. එකක් නෙමෙයි ගොඩාක්. කලාපය කියන්නේ ඒක සමූහයක්. කලාපය කියන්නේ. දැන් වෙළඳ කලාපය කිව්වම අපි දන්නනේ. කලාපය කියන්නේ සමූහයක් එතන තියෙන. ආයතන සමූහයක් එකතු වෙච්ච තැන තමයි කලාපය. එහෙනම් මේකටත් කියන්නේ රූප කලාප කියලා. ඒතර රූප කලාප කියන්නේ සමූහයක්, ගොඩක්. එහෙනම් කෙස් ගහ හදන්න රූප කලාප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් එකතු වෙලා තියෙනවා. ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් එකතු වෙලා තියෙනවා. කෙස් ගහක් හදන්න. අර ශක්තියින් සුද්දාෂ්ටක කලාප. අන්න නිවැරදිව දැනගත්ත නිවැරදිව දැකගත්ත කායේ කායානුපස්සී විහෙරති. දැන් මේව බලාගෙන යනකොට අපේ සිත අර ප්‍රායෝගික ජීවිතයේදී කුසල අකුසල් වෙන් කරගන්න උපකාර කරපු සතියහා යෝනිසෝ මනසිකාරයේ යම් දුර්වලතාවයන් මෙතනදී එන්න පුළුවන්. ඒ එතනදී එන්නේ ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ සිත මනස
නිරන්තරයෙන්ම මෙච්චරකල් ක්‍රියාත්මක වෙන්නේ නීවරණත් එක්ක. පංච නීවරණත් එක්ක. ඒතර පංච නීවරණයන් තුල අනාදිමාත් කාලයක් පුරුදු කරපු සිතට අර නීවරණයි එනවා. අර සතිය හා යෝනිසෝ මනසිකාරය නැත්තම් නීවරණයක් මේකට ඇතුල් වෙනවා. අර බලාගෙන යන අතරේ වෙන් කොටස් වලට වෙන් කරගෙන යන අතරේ සතර මහා ධාතු හැටියට දකින අවස්ථාවේදී අර නීවරණත් එක්ක පැටලිලානේ තිබ්බේ අනාදිමත් කාලයක් සිට කාමච්ඡන්දයට යනවා. ඇයි ඒ යන්නේ? ඒ කාම වස්තුන් අපි මතක ඇති කාලේ ඉඳලා මතක ඇති කාලේ නෙමෙයි අත් වශයෙන්ම ප්‍රතිසන්දි ගත්ත තැන ඉඳලම කාමච්ඡන්දේ තමයි තියෙන්නේ. ව්‍යාපාදයක් තියෙනවා. ඒක අපට තේරෙනවා දැන් ලදරුව උඩුකුරුව සයනය කරන ලදරුවා ඉපදුනාට පස්සේ චූටි දරුවානේ. ලදරුවා. ඒ ලදරුවා කැමති නේද ලස්සන දේවල් දකින්න ඇහැට? දවකට දන්නවා ඒක හොඳට. තොටිල්ල එල්ලන ලස්සන කැරකෙන ටින් ටින් ගාන අර ශබ්දයක් තියෙන පාට එවෙන් ප්ලාස්ටික් පුංචි කෑලි වලින් හදපු අර කැරකෙන මේව එකක්. ඒතකොට ළමයා නැලවෙනවා. ළමයා. දරුවා නැලවෙනවා. ඒ ශබ්දයටයි ඒ රූපයටයි ඡන්දේ නෙමෙයිද? ඒක තමයි කාමච්ඡන්දය. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඒ දරුවටත් කාමච්ඡන්දේ තියෙනවද? ඔව්. දැන් අඬන්නේ ව්‍යාපාදයෙන් හින්දා. ව්‍යාපාදයෙන් හින්දා නෙමෙයි අඬන්නේ. එතකොට නින්දෙදි යම් වෙලාවක hina වෙනව දරුවා, පුංචි දරුවා. දැන් ඒ සතුට හින්දා නෙමෙයි. ඒ පෙර භවයත් එක්ක සම්බන්ධ වෙන පුංචි කාලේ මනස. ඒතර එතන සතුට පෙරක් වෙලාවට හූල්ලන ඒත් දකින්න ඇති. හූල්ලනවා. ඒ පෙර භවයත් එක්ක මනස සම්බන්ධ වෙලා අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කරලා දුන්නන මේක යනවා ආයි අර අතීත භවයට මනස එක ආගන්තුක සිතුවිලි ඇවිල්ලා මේ සිත බලවත් වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මතාවයන්ගෙන් බලවත් වෙනකොට තමයි අර අතීතයේ ක්‍රමක්‍රමයෙන් අතීත භවයන් පිළිබඳව ඒ සිතුවිලි බැහැර වෙලා වර්තමාන භවයට ඇලුම වැඩි වෙන්නේ. තේරෙනවද කියන එක? දැන් එහෙනම් කාමච්ඡන්දයක් ඇවිල්ලා සිත විනාශ කරනවා. හැබැයි සතිය හා යෝනිසෝ මනසිකාරය බලවත් නම් කාමච්ඡන්දයට ගිය ගමන් සිහියෙන් පෙන්නලා දෙනවා. ආයි යෝනිසෝ මනසිකාරයෙන් ආයි දාන මේ සතර මහා ධාතු මෙනෙහි කර හිටියේ. මෙන්න දැන් ආයි මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් ආයි අර කමඨහනට දානවා. ඒකට කියන්නේ චතු ධාතු විවත්තාන. චතු කිව්වේ හතරට, ධාතු කිව්වේ සතර මහා ධාතු. විවත්තාන කියන්නේ සම්මර්ෂණය කරනවා, විභාග කරනවා, පරීක්ෂා කරනවා. ආයි පයින්නවා හැබැයි. ආයිත් පයින්නවා. ඔව්. දැන් ආයි කවුද අරන් එන්නේ? යෝනිසෝ මනසිකාරය අරන් එනවා, සිහිය පෙන්නලා දෙනවා. සතියෙන් කියන ඔන්න ගියා. ඔන්න ව්‍යාපාද සිතුවිල්ලක් ආවා. ඔන්න කාමච්ඡන්ද සිතුවිල්ලක් ආවා. ඔන්න ව්‍යාපාද සිතුවිල්ලක් ආවා කියලා ශනේ පෙන්නලා දෙනවා සිහියෙන්. යෝනිසෝ මනසිකාරයෙන් අරන් ආයි තියෙනවා මෙතනින්. පඨවි ආපෝ තේජෝ වායෝ. කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. සෙම කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ සිතට ඇතුල් කරනවා. ඒ සිතුවිල්ල ඇතුල් කර ඉන්නකොට ආයි පයින්නවා. නැද්ද? ආයිත් පයින්නවා. දැන් කවුද ගේන්නේ? පෙන්නුවේ කවුද ගියේ බා? සතිය. සිහිය විසින් පෙන්නලා දුන්න යෝනිසෝ මනසිකාරයෙන් අරන් ඇවිල්ලා ආයි තිබ්බ මේක. දැන් හැබැයි මෙහිම අර යන සැරේට ආපහු අරන් තියන්නත් යන සැරේට යනසනේම දකිනවනම් දැන් මොකද්ද බලවත් වෙලා තියන්නේ එතන? සීහා මනානුවන. ඒක තමයි සතිහා යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් බලවත් වෙනවා දැන් කොහෙද? කායේ කාය අනුපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්න උපකාර කරන්නේ ප්‍රත්‍ය වෙන්නේ පිහිට වෙන්නේ කවුද? සතිහා යෝනිසෝ මනසිකාරයයි. සති සම්පජඤ්ඤය. දැන් ගන්න වේදනාව. දැන් වේදනාවල් තියෙනවනේ ශරීරේ. ඒකට වේදනානුපස්සන.
සැප වේදනාවක් විඳිනවා නම් සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්න කියනවා දැක ගන්න කියනවා. සැප වේදනාවක් විඳින බව දැනගන්නේ හා දැකගන්නේ සිතින්. හැබැයි කයට දැනෙන පහසුවයි සිත විසින් ගන්නෙ. දැන් කය පහසු තැනක තිබ්බොත් ඒ පහසුව දැනෙන්නේ සිතට, කයට නෙමෙයි. සතර මහා ධාතුන්ට දැනෙන පහසුවක් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් නිරන්තරයෙන් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දැන් සුවදායකයි. හැබැයි ඒක සිතට දැනෙන්නේ. දැන් මැරිච්ච මිනිස්සයා යන කීපයක් උඩින් තිබ්බත් ඒකට දැනෙනවද? නැහැනේ. එහෙනම් අපිට තිබ්බොත් එතකොට එහෙනම් වේදනාව දැනෙන්නේ සිතට. එතන මැරිච්ච මිනිස්සගේ සිත නැහැ. එහෙනම් කය තියෙනවා. එතන කයට දැනීමක් නැහැ. එහෙනම් අපටත් එහෙමයි. අපට දැනෙන්නේ කයට නෙමෙයි. ඒ කයේ පහසුව දැනෙන්නේ සිතට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනානුපස්සන. ඒ සැප වේදනාවක් විඳිනවා නම් සැප වේදනාවක් විඳින බව දැනගන්න. දැක ගන්න. කොහෙන්ද දැනගන්නේ? සිතින්. කායික දුක් වේදනාවක් විඳිනවා. මේක මේ දවස්වල හොඳට තේරෙනවා. ලයිට් විදුලිය නැති වෙච්ච අවස්ථාවේ දැන් නිදා ගන්න ගියම දැන් මේ දවස්වල දැඩි රස්නයක් තියෙන. ඒතර කායික දුක හොඳට දැනෙනවා. ඒතර කයටද දැනෙන්නේ සිතටද දැනෙන්නේ? අපහසුතාවයේ තියෙන්නේ කයට. හැබැයි දැනෙන්නේ සිතට. ඒතර කයට සතර මහා ධාතුන්ට නෙමෙයි අපහසුව තියෙන්නේ. එයාලගේ ක්‍රියාකාරීත්වය එයාලා ගෙනියනවා. ඒතර අපහසුව දැනෙන්නේ සිතට. එහෙනම් දුක් වේදනාවක් විඳිනවා නම් දුක් වේදනාවක් විඳින බව දැනගන්න. සිතින් දැනගන්න. මදහත් වේදනාවක් විඳිනවා නම් මදහත් වේදනාවක් කියලා දැනගන්න. දැන් නම් කායික සුවතාවයකුත් නැහැ, කායික සැපකුත් නැහැ, කායික දුක් වේදනාවකුත් නැහැ. දැන් මේ අවස්ථාවේ තියෙන මදහත් වේදනාවක් කියලා දැනගන්න, දැකගන්න එක වේදනානුපස්සන. සොම්නස් වේදනා කියලා තියෙන එකක්. සොම්නස් කියන්නේ සතුට. හැබැයි ඒක විඳින්නේ සිතින්. ඒ කියන්නේ අරමුණක් අරන් විඳිනවනේ. අරමුණ ඉටු වුණා. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් අර කායික අපහසුතාවයෙන් හිටියා. දැන් විදුලිය නැති නිසා දැන් විදුලිය ආපු ගමන් දැන් කයට පහසුවක් දැනෙනවා. හැබැයි ඒක මනසේ දැන් අරමුණු ඉටු වුණානේ මනසේ. ඒතර මේ මානසික සෝමනස්ස වේදනාවකුත් එතන එනවා. සෝමනස් විදුලිය ආවා. සෝමනස් වේදනාවක් එනවා. දැන් ආයශණයෙන් ගියොත් ආයි දෝමනස්ස වේදනාව. අන්නේ වේදනාව විඳින අවස්ථාවේ මම මෙන්න මේ ආකාරයේ වේදනාවක් විඳිනවා. වේදනා සහිත සිතුවිල්ලක් විඳිනවා කියලා දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒක වේදනානුපස්සන. ඒක වේදනානුපස්සන. අනිත් එක චිත්තානුපස්සන. විහෙරති. එතකොට වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාව ඒ ආකාරයෙන් ඒ තැනදී තවත් තියෙනවා. දැන් චක්කු සම්පස්සජා වේදනා කියලා ගත්තොත් ඇස මුල් වෙලා හට ගන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාවෙත් අවස්ථා තුනක් තියෙනවා. සොම්නස්, දොම්නස්, මදහත්. දැන් ඇසින් රූපයක් දැකලා හැදෙන සිත. ඒතර ඒ කරුණු තුන එකතු කරලා දෙන්නේ ස්පර්ශය. ස්පර්ශයෙන් නිසා එක්ක සොම්නස්, එක්ක දොම්නස්, එක්ක මදහත්. රූපය අලංකාරණ සොම්නස්. රූපය විකෘති නම් කැත නම් දොම්නස්. රූපේ ලස්සනත් නැහැ, අවලස්සනත් නැත්තම් මදහත්. ඒ ඇවිල්ලා චක්කු සම්පස්සජා වේදනා. ඒතර ඒ විඳීමේ තුන් ආකාරයක් තියෙනවා. සොමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, මදහත්, උපේක්ඛා වේදනා. එහෙනම් අපි මේ මොන වේදනාවක්ද විඳින්නේ කියලා ඒ අවස්ථාවේදී දැනගන්න ඕනේ. මම මේ සොම්නස්. ඒතර ලස්සන රූපයක් දැකලා සොම්නස් වේදනාවක්. අර විකෘති වෙච්ච අවලස්සන රූපයක් දැක්කනම් දොම්නස් වේදනාව. අය දෙකම නෑ මදහත් වේදනාව. සිහියෙන් පෙන්නලාදී යෝනිසෝ මනසිකාරය එතන මනාව තියෙනවා. මනා නුවණ එතන හොඳට පිහිටලා තියෙනවා. සොම්නස්, දොම්නස්, මදහත් කියලා වෙන් කළා පෙන්වන්නේ කවුද? යෝනිසෝ මනසිකාරය. සිහිය එතන රැඳිලා තියෙනවා ලස්සනට. සිත එතන නැවතිලා තියෙන්නේ. ඒතර සතිය වේදනාව තුළ ලස්සනට පිහිටලා තියෙනවා සිහිය. ඒතර මනා නුවණ යෝනිසෝ මනසිකාරයෙන් පෙන්නලා දෙනවා. දැන් ඒතර වේදනාසු වේදනානුපස්සී විහෙරති.
දැන් කොහාටද ලං වෙන්නේ කියලා හිතෙනවද? එයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කායේ කායानुපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පචානෝ. එයා කෙලස් දවනවා. එයා කෙලස් දවනවා, කෙලස් පුච්චනවා, කෙලස් විනාශ කරනවා. ආතාපි සම්පචානෝ. එතන හොඳ සිහිය මන නුවණ එතන පිහිටලා තියෙන්නේ. සතිමා නිවැරදිව තියෙනවා එතන සිහිය. විනය ලෝකේ. ලෝකයේ කිව්වේ පංචස්කන්ධයට. ତර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ତර වේදනානුපස්සන තුල මනාව සිත පිහිටවලා තියෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එතන විසම ලෝභයයි ද්වේෂයයි නේ. කොහාටද මේ ටික නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් නිවැරදිව වැඩෙනවා නම් අපි කොහාටද ලං වෙන්නේ? නිවනට. එහෙනම් ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ කිව්ව හරිද? මහණෙනි එකම මගයි සතර සතිපට්ඨාන. තර සතර කිව්වේ හතරට, සති කිව්වේ 100ට, ප ဋ ාණ කිව්ව පිහිටුවට. දැන් චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා ඒ අවස්ථාවේ දැනගන්න, ඒ අවස්ථාවේ දැක ගන්න. මේකට සතිය හා යෝනිසෝ මනසිකාරය උදව් කරයිද? අනිවාර්යෙන්. රාගය කියන්නේ ඇලෙන සිතක්. ඒ ඇලුනේ නිවසටද, ඉඩකඩම් වලටද, යාන වාහන වලටද, මිල මුදල් වලටද, ආභරණ වලටද, අඹ දරුවන්ටද, ඥාති මිත්‍රාදීන්ටද. රාග සහිත රාගය කියන්නේ ඇලෙනවා. ඒ වගේම තමන්ගේ කයේ අර මොන කොටසටද ඇලෙන්නේ? ඇසට ඇලිලා, කනට, නාසයට, දිවට, ශරීරයට, සිතට. මේවටත් ප්‍රියයි. මේවටත් ආසයි. මේවටත් ඇලුම් කරනවා. එහෙනම් රාගය. රාගය කියන්නේ ඇලෙන සිත. චන්ද රාගය. ඡන්දේ කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. තරේන චිත්තේ චිත්තානුපස්සී විහෙර. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න. රාගේ රහිත නම් දැන් නම් මගේ සිත කොහොත් ඇලෙන්නේ නැහැ. දැන් මගේ සිත කොහොත් කිචනවත් ඇලෙන්නේ. කවුද දකින්නේ? තමන් දකින්නවද නැද්ද නුවණින්? රාගය නම් රාග සහිත සිතක් කියලා තමන්මයි දැනගන්නේ, දැකගන්නේ. රාග රහිත සිතක් නම් ඒකත් තමන්ගේම සිතින් තමයි දැනගන්නේ, දැකගන්නේ. දැන් රාගේ නැහැ. දේශ සහිත සිතක් නම් දේශ සහිත සිතක් කියලා දැනගන්නේ. දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා දැනගන්නේ. තමන්ගේම සිතින්. චිත්තානුපස්සන. මෝහ සහිත සිතක් නම් මෝහ සහිත සිතක් කියලා දැනගන්නේ. තමන්ගේම සිතින්. මෝහ රහිත සිතක් නම් මෝහ රහිත සිතක් කියලා. දැන් මෝහය කියන්නේ මොකක්ද? අරමුණේ රැවටීම මෝහයයි. අරමුණේ මුලා වීම මෝහයයි. දැන් අරමුණු කීයක් තියෙනවද? අරමුණු තියෙනවා රූප ආරම්මන. එක ආරම්මනයක්. රූපේ අරමුණක්. මොකටද? සිත් පෙලක් හදන්න. ශබ්දේ අරමුණක්, සිත් පෙලක් හදන්න. ගන්ධේ අරමුණක්, ගන්ධාරම්මන, සිත් පෙලක් හදන්න. රසයේ අරමුණක්, රසාරම්මන, සිත් පෙලක් හදන්න. පහස අරමුණක්, මොකටද? සිත් පෙලක් හදන්න, පොට්ටබ්බාරම්මන. බාහිර නාම රූප දෙක අරමුණු කරනවා, ධම්මාරම්මන, මොකටද? සිත් පෙලක් හදන්න. දැන් අරමුණ ගන්නෙ මම කියලා ගත්ත ගමන් අරමුණේ රැවටිලා ඉවරයි. ආයි රැවටෙන්න දෙයක් නැහැ. අරමුණ ගත්තේ මමද? අරමුණ මගේද? බාහිර රූපේ ආරම්මණයක් වශයෙන් ගත්තේ සිතයි දැහැගත්තේ. ඒතොර සිත කියන්නේ මමද? නෑ. එහෙනම් බාහිර අරමුණ දැහැගත්තා. ඒතොර දැහැගත්තේ අරමුණේ රැවටීම තුල. අරමුණේ මුලා වීම තුල. ඒ කියන්නේ රූපය තුල මුලා වෙලා. ඒ ඇහෙන් දකින රූපය සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපයක් වශයෙන් දැක්කොත් කොහොමද ගන්නෙ ආරම්මණයක්? ගන්න පුළුවන් ආරම්මණයක්. එහෙනම් අරමුණේ මුලා වීම තමයි මෝහය කියන්නේ. අරමුණ නිවැරදිව ගැනීම අමෝහයවත් ප්‍රඥාවයි. ඒකට කියන ධම්මවිච්චි සම්බෝධියංගයයි. සම්මා දිට්ඨියයි. නිවැරදිව දැක්ක. අරමුණේ මුලා වෙන්නේ.
බාහිර රූපය කියන්නේ සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ඒක ගන්න වැරදි ආකාරයට අර අයෝනිසෝ මනසිකාරය මිච්ඡා සතියෙන් ගන්නවා ලස්සන රූපයක්. දැන් එතන තියෙන ලස්සන රූපයක් කියලා ගත්ත ගමන් අරමුණේ රැවටිලා නෙමෙයිද? ලස්සනද රූපය? සුද්දාෂ්ටක කලාපයේද? අන්න පෙන්නලා දුන්නා. ඒතර අරමුණේ රැවටෙන්නේ නැහැ. බාහිර හැට පේන රූපය සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් නෙමෙයිද? ශබ්දය සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් නෙමෙයිද? ගන්ධ සුවඳ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් නෙමෙයිද? හැබැයි ගන්න ගන්ධ සුවඳ හැටියටනේ. එතකොට අරමුණේ රැවටිලා නේද? අරමුණේ මුලා වෙලා නැති. ඉතින් අරමුණේ මුලා වෙලා නම් කොහොමද දැනගන්නේ දැකගන්නේ? වැරදියට දැනගන්නේ වැරදියට දැකගන්නේ ඒ මිච්ඡා සතිහා යෝනිසෝ මනසිකාරයයි. සම්මා සති හා යෝනිසෝ මනසිකාරයයි. එහෙනම් නිවැරදි සිය හා මන නුවණ තියෙනවා. ගන්ධයක් උතර නැහැ ඔය තියෙන සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. අන්න මන නුවණ. ඒතර සිහියෙන් පෙන්නලා දෙනවා. ඔතන ගන්ධයක් නැහැ. ඔය සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. පැහැදිලි සතිය හා යෝනිසෝ මනසිකාරය එතන බලවත් ප්‍රබලයි ශක්තිමත්. ඒතර චිත්තේ චිත්තානුපස්සී විහෙරති අරමුණේ රැවටෙන්නේ නැතුව ගන්නවා. සිත පවත්වන අරමුණේ මුලා වෙන්නේ නැතුව අරමුණේ රැවටෙන්නේ නැතුව. අපි එහෙමද ගන්නෙ? රසය ආරම්මණයක්. රස ආරම්මන. ආරම්මන 6යි ලෝකේ තියෙන්නේ. රසය ආරම්මණයක්. ඒතර ආරම්මණයේ මුලා වෙනව නේද අපි? ඇයි මුලා වෙන්නේ? ඒක රසයි කියලා ගත්ත ගමන් මුලා වෙලා ඉවරයි. රසයි කියලා ගත්ත ගමන් පුජ්‍යලයක් එතනට දාලා කෙනෙක් එතනට ඇතුල් කළා. ඒතර පුජ්‍යලයකටද රස? කෙනෙකුටද රස? මටද රස? නෑ. ඒක මම කියලා කියන්නේ නෑනේ මේක. ඇයි ඒක විසඳගත්තානේ අපි අර කොටස් ටික වෙන් කරලා. පුජ්‍යලේ නැති බව. ආයි එහෙනම් පුජ්‍යලේ දාන්නේ අය උතනට. නිස්සත්ත්ව නිච්චීව සත්‍යයක් නෑ ජීවියක් නෑ. එහෙනම් කොටස් ටික වෙන් කිරීමේදී අපි ඒක හොඳට තහවුරු කරගත්තා නම් ආයි ඒක එන්න බෑ. එහෙනම් රසය ආරම්මණයක් වශයෙන් එන්නේ. එතකොට රසය කියන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එහෙනම් කොහොමද එතනට? එතකොට සිත රාගයෙන් තොරයි එතන. රසය දකින්නේ විඳින කෙනෙක් හැටියට. රසය විඳින කෙනෙක් හැටියට ගත්ත ගමන් දිටි. අර කොටස් වෙන් වෙලා නැහැ. ආයි මුලට යන්න වෙනවා එහෙනම්. ආයි කායානුපස්සනාවට ගිහිල්ලා තමයි ආයි එන්න වෙන්නේ. නෑ අපි ඒක කරලා ආවේ. ඒතර වේදනානුපස්සනාවත් කරලා ආවේ. චිත්තානුපස්සනාවට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අරමුණේ රැවටෙන්නේ නැතු යන්න ඕනේ. ඒතර ශබ්ද ආරම්මණය. ඒතර ශබ්දේ කියන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. මිහිරි කියලා ගත්ත ගමන් තමයි ඒකට ඇතුල් කරලා ඉවරයි. කෙනෙක් දාලා ඉවරයි ඇතුළට. ශබ්දේ මිහිරි කියන්නේ තමයි විඳිනවා කියන එක. ඒතර එතන ආත්ම දිට්ඨියනේ තියෙන්නේ. ඉතින් ආත්ම දිට්ඨිය තියෙනවා නම් සක්කාය දිට්ඨිය තමයි තියෙන්නේ. ඉතින් එතකොට දැනගන්න සෝවාන් වෙලාවක් නැහැ. නෑ. ශබ්දේ කියන්නේ ආරම්මණයක්. ශබ්දේ කියන්නේ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. එහෙම නෙමෙයිද? සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. ශබ්දේ කියන්නේ. අන සතිය හා යෝනිසෝ මනසිකාරය හොඳට පුරුදුයි. පැහැදිලි. ඒතර මම අහන්නේ. දැන් මට දැනෙන්නේ නෑ. කනයි ශබ්දයයි නිසා සිතක්. ඒතර දැන් චිත්තානුපස්සන. සිත හටගත්තේ කොහොමද? සිතේ ක්‍රියාකාරීත්වය කොහොමද? සිතේ පැවැත්ම කොහොමද? පෙන්නන ලස්සනට. සතිය හා යෝනිසෝ මනසිකාරය තන දියුණුයි හොඳට. පැහැදිලිද කියන එක? පුජ්‍යල සංඥාවෙන් තොරව යන්න ඕනේ. සත්ව සංඥාවෙන් තොරව යන්න ඕනේ. හේතුඵල අනුව යන්න ඕනේ. සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ ලෝකේ මොකද්ද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා හේතුඵල. පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍යයෙන් උපන්න. උපකාරයෙන් උපන්න ධර්මයන් තියෙන. උපකාරයෙන් ඉපදෙන්නේ නැති එකම ධර්මතාවයයි නිවන. අනිත් සියලුම දේවල් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්. උපකාරයෙන් උපන් ධර්මයන්. නැද්ද? කනත් උපකාරයෙන් උපන් ධර්මයක්, ශබ්දයත් උපකාරයෙන් උපන් ධර්මයක්. ඒ දෙක එකතු වීමෙන් ඒ දෙකේ උපකාරයෙන් උපන් ධර්මයක් ශබ්දයේ පිළිබඳව දැනගැනීමේ සිත. නැද්ද? ඉතින් දැන් ඔක්කොම ප්‍රත්‍යහ ප්‍රත්‍යෝපන්නේද? උපකාර වෙන ධර්මයට ප්‍රත්‍ය කිව්වා.
උපකාරයෙන් උපන් ධර්මයට ප්‍රත්‍යඋපන්න කිව්වා. දැන් ඒතකොට ශබ්දයේ පිළිබඳව සිත ප්‍රත්‍යඋපන්න ධර්මයක්. ප්‍රත්‍ය කණයි ශබ්දයයි. කනත් ප්‍රත්‍යඋපන්න ධර්මයක්. කන කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්නේ. ඉතින් ඒකට ප්‍රත්‍ය ධර්මයේ පෙර භවයේ කර්මයයි. වර්තමාන භවයේ කම්ම චිත්ත ඍතු ආහාරයි. දැන් ඕන පැත්තකින් අරන් බලන්නකො. ප්‍රත්‍යඋපන්න ධර්මයන්. ආරමුණේ මුලා වෙන්නේ නැතු යනවා අපි. අරමුණේ රැවටීම තමයි මෝහය කියන්නේ. ඒ තාකල් මෝහය. මෝහය කියන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් බෑනේ නිවන් දකින්න. අවිද්‍යාව කියන්නේ නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දැනගන්නවා. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දැක ගන්නවා. ඒකට තමයි විද්‍යාව කියන්නේ. බුදුරජාන් වහන්සේ කිව්වනේ. චක්කුන් උදපාදි කිව්වේ නෑ බුදු වෙන්න කලින් එහෙම. බුදු වෙන්න කලින් එහෙම කිව්වද ගිහි ජීවිතේ අතහැරලා යනකොට එහෙම කිව්වද චක්කුන් උදපාදි කියලා? බුදු වුණාට පස්සේද කිව්වේ? බුදු වුණාට පස්සේ කිව්වේ. ඥානං උදපාදි කිව්වේ? උදපාදි කියන්නේ ඉපදුනා කියන එක. හටගත්ත ඥානයක්. ඇහැ හැදුනා. ඒ ප්‍රඥාව නැමැති ඇස. ତොර ඥානං උදපාදි. ତොර ගීගේ අතහැරලා ගිය ගමන් කිව්වද ඥානං උදපාදි කියලා? විද්‍යාව උදපාදි කිව්වද? ආලෝක උදපාදි කිව්වද? එකක්වත් කිව්වේ නෑ. බුදු වුණාට පස්සේ කිව්වා. ඒ කිව්වේ නිර්භයව. කිසි බයක් නෑ එතනදී. ඇත්ත වශයෙන්ම මේ උපදින හින්දා කිව්වේවා. එහෙනම් අපි නිවැරදි දේ නිවැරදි ආකාරයට දැනගත්තොත් නිවැරදි දේ නිවැරදි ආකාරයට දැකගත්තොත් චක්කුං උදපාදි. ඥානං උදපාදි. පඤ්ඤා උදපාදි. පැහැදිලිද කියන්නේ? එහෙනම් චිත්තේ චිත්තානුපස අරමුණේ මුලා නොවි යන්න ඕනි. අරමුණේ මුලා වුණොත් මොහයයි. රැවටිලා ඉවරයි. ශබ්දෙකුත් නැහැ, කනකුත් නැහැ, ශබ්දෙකුත් නැහැ. තියෙන දෙයක් හැටියට දාගත්තේ නැති දෙයක්. නාසයකුත් නැහැ, ගන්ධෙකුත් නැහැ. එහෙනම් මේ දෙකත් නැත්තම් එතනින් එහා හට ගන්න කිසිම දෙයක් නැහැ. ඒ තමයි ශුන්‍යයි කියලා කිව්වෙත්. ශුන්‍යතෝ ලෝකෝ. නාසයක් නැහැ, ක්‍රියාවක් තියෙන්නේ. නාසයක්ද තියෙන්නේ, ක්‍රියාවක්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙන්නේ. නාසයේ ක්‍රියාවක්ද තියෙන්නේ, සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්ද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ගන්ධයක් තියෙනවද? ක්‍රියාවක් තියෙනවද? ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් ඒ ක්‍රියාව ගන්ධයේ ක්‍රියාවද සතර මහා ධාතුන්ගේ ක්‍රියාවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒ දෙක නිසා හටගත්තේ තවත් ක්‍රියාවක්. මොකද්ද? ගාන විඥානය. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. ඒකත් ක්‍රියාවක් නේ. දැන් පැහැදිලි. එහෙනම් චිත්තේ චිත්තානුපස්සී විහෙරති. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන යන්න. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒතර ඇස ගැන දැනගන්න ඕනේ. ඇසේ හේතු දැනගන්න ඕනේ. හේතු නැති කිරීම දැනගන්න ඕනේ. කන, නාසය, දිව, ශරීරය, සිත. ඒ පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ. ඒක හේතු දැනගන්න ඕනේ. ඒක ඇතිවීම දැනගන්න ඕනේ. නැතිවීම දැනගන්න ඕනේ. ඒතර සම්මාදිට්ඨි. පැහැදිලිද? ඒ සෑම දෙයකටම උපකාර කරන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයද? අනිවාර්යෙන්ම. එහෙනම් ආරම්භයේ ඉඳලා නිවනට යනකම්ම මේ ධර්මතා දෙකෙන් එකක්වත් අයින් කරලා යන්න පුළුවන්ද? එහෙනම් පටන් ගන්න ගිහි ජීවිතේදී පටන් ගත්තට ගැටලුවක් නැහැනේ. ගැටලුව විසඳ ගන්න පුළුවන් ගිහි ජීවිතයෙන් පටන් ගත්තොත්. Tamanට යම් වයසට ගියාම හරි එතකොට ඒ පුහුණුව ලබාගෙන තියෙන පුහුණුව වයසට ගියාම හරි එනවා අපිට විවේකයක්, හොඳ විවේකයක්. ඒ වෙලාවේදී හෝ අපිට ලෝකෝත්තර පැත්තට හරවගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල අනිවාර්යෙන් ලබන්න පුළුවන්. දායකත්වයේ ගම්පහ හංසගිරි පාරේ පදිංචි ගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණ අප්‍රේල් 26 හා 27 වෙන යන දිනවල ජන්මදිනයන් යෙදෙන ගුණවර්ධන මෑණියන්ට සෑම දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. සුජීවත්ව සිටින පවුලේ මෑණියන්, පියාණන්, දූ දරුවන්, මුණුබුරු මිනිබිරියන්, ලේලිවරුන්, බෑනාවරුන් සහ සහෝදර සහෝදරියන්ට පවත්නා වූ සියලු
උපද්‍රව දුරු වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. එම දියණියන් මෙම වසරේ පෙනී සිටින සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කර ගැනීමට මෙම උතුම් ධර්ම දානමය කුසලයේ ආශිර්වාදයක්ම වේවා. දායකත්වයේ දරන මෑණියන්ගේ සහ පියාගේ මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඇතුළු මියගිය ඥාතීන්ට බෑනාවරුන් දෙපළගේ පරලෝසපත් වූ දෙමව්පියන්ට සහෝදර සහෝදරයන් ඇතුළු සියලු ඥාතීන්ට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. සුගති සම්පත්තිය ලැබේවා. උතුම් මෝ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට නිර්මල බුදුදහම දේශනා කරන සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු ප්‍රාර්ථනා ඉටු වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඇති මානසික හා ශාරීරික පීඩා දුරු වේවා. සාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනායි බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් පුණ්‍යානුමෝදන සිද්ධ කරනවා. නම් සඳහන් කළ නොකළ තවත් කවුරු වෙත්නම් පින් බලාපොරොත්තුව මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. එසෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම්මේ ඥාතීනං හෝතු කියන ගාථාව. රැස් කරගත්තා නම් තා ප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ට ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. ඒ වගේම මේ සියලු දෙනාටත් මේ ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාවන් තියෙනවා. ඒ අධ්‍යාපන දරුවන් මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ දියණියන් මේ වසරේ පෙනී සිටින සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානමය පින්කම ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගී වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्